හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2020 වර්ෂයේ මැයි මාසයේ 31 වන ඉරිදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 4ට ආරම්භ වන ධර්ම දේශනාවට සම්බන්ධ වීමටයි අපි දැන් රැස් වී සිටින්නේ. අදත් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් අපිට මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරින් ධර්ම කරුණු කියා දීම සඳහා අපට සම්බන්ධ වෙනවා අවසරයි දිගන සුගතවංශ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව කලන මිත්‍රෝ සංවිධානය වෙනුවෙන් පාද නමස්කාර කර පිළිගන්නවා. ඒ වගේම ඔබ වහන්සේට ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා අද දවසට නියමිත දහම් කරුණු අපිට මතු කර දෙන්න ලෙස ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලුම දෙනාට. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං භික්ඛවේ භික්ඛු සේයතාපි පස්සෙය්‍ය ශරීරං සීවතිකාය චත්තිතං අට්ටි සංකලිකං අපගත මංසලෝහිතං නහාරු සම්බන්ධං සෝ ඉමමේව කායං උපසංහරති අයම්පි කෝ කායෝ එවං ධම්මෝ එවං භාවි ඒතං අනතීතෝති. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී නවසීවතික භාවනා කර්මස්ථානි විග්‍රහ කර දෙන මාතෘකා අතර පස්වෙනි පියවර ඉදිරිපත් කරගත් මාතෘකාවයි මේ දේශනා මාලාවට අප විසින් මාතෘකා කරගත්තේ. එහෙමනම් මීට පෙර අපි ඉගෙන ගත්තා කොහොමද ඒ මෘත ශරීරයක් අරමුණු කරගෙන ඒ මෘත ශරීරය සජීවී තමන්ගේ ශරීරය හා සම්බන්ධ කරමින් මේ නවසීවතික භාවනාව ප්‍රගුණ කරන්නේ කියන එක ඊයේ දවසේදී පසුගිය දේශනාව සමග කියලා දුන්නා. කොහොම නමුත් නැවත සිහිපත් කරගන්නවා නම් පළමු පියවරේදී ගැන්නුවේ ඒකාහ මත, දීහ මත, තීහ මත, උද්දුමාතක, විනීලක, විකුබ්බක කියන මේ ස්වභාවයෙන් යුක්ත වූ මෘත ශරීරයක්. ඒ කියන්නේ මරණයට පත් වෙලා එක් දවසක්, දවස් දෙකක්, දවස් තුනක් ඉක්මවලා ගිය එය ඉදුමුණු ශරීරයක් වෙන්න පුළුවන්, අවපැහැ වූ නිල් පැහැ වූ ශරීරයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඕජාව ගලන ශරීරයක් වෙන්න පුළුවන්. ඊන දෙවෙනි පියවරේදී අපි කියලා දුන්නා කාකේහි වා කජ්ජමානං, කුලලේහි වා කජ්ජමානං, ගිජ්ජේහි වා කජ්ජමානං, සුපානේහි වා කජ්ජමානං ආදී වශයෙන් කියනවා නම් ඒ කපුටන් විසින්, උකුස්සන් විසින්, ගිජුලිහිනියන් විසින්, සුනඛයන් විසින්, හිවලුන් විසින් নানা ප්‍රකාර සත්තු ඇවිදින් මේ මෘත ශරීරයේ කඩ කඩ කන හැටි, වෙන් කරන හැටි, කැබලි කරන හැටි දකිමින් ඒ අනුව තමන්ගේ මේ සජීවී ශරීරය සසඳා බලන්න කියලා ඉගෙනුවා. තුන්වන පියවරේදී කියලා දුන්නේ අට්ටික සංකලිකං සමංස ලෝහිතං නහාරු සම්බන්ධං. මස්ලේ සහිත නහරින් බැඳුණු ඇට සැකිල්ල අරමුණු කරගෙන ඒ තුල අසුභ සංඥාව වඩලා තමන්ගේ සජීවී ශරීරය හා සසඳා බලන්න කියලා තමයි අපි කියලා දුන්නේ. හතරවන පියවරේදී කියලා දුන්නා අට්ටික සංකලිකං නිම්මංස ලෝහිත මක්කිත්තං නහාරු සම්බන්ධං. මස් නැති ලේ විතරක් තැවරුණු නහරින් බැඳිච්ච ඇට සැකිල්ලක් අරමුණු කරගෙන තමයි මේ හතරවෙනි පියවරේදී අනුගමනය කළේ.
එයත් අර මృత ශරීරයක් තුළ තමන් හතරවෙනි පියවරින් ඒ සීවතිකය අරමුණු කරගෙන තවදුරටත් ඒ තුළ අසුභය ප්‍රකට කරගෙන තමන්ගේ සජීවී ශරීරය හා සම්බන්ධ කරගෙන කෙසේ ඉදිරියට පියමං කළ යුතුද කියන වගේ කියලා දුන්නා. දැන් අද අපට තිබෙන්නේ එහෙමනම් පස්වෙනි පියවර. පුනච පරම් භික්ඛවේ භික්ඛු සෙය්‍යතාපි පස්සෙය්‍ය ශරීරං සීවතිකාය චද්දිතං අට්ටික සංකලකං අපගත මාංශ ලෝහිතං නහාරු සම්බන්ධ. භික්ඛවේ මහණින් නැවතත් මේ නවසීවතික භාවනා වර්ණ යෝගාවචරයාට පියවරක් මේ කියලා දෙන්න. එහෙමනම් කොහොමද සීවතිකාය චඩ්ඩිතං සොහොනට විසි කරන ලද ශරීරයක් තියෙනවා. ඒ ශරීරය මොන වගේ ශරීරයක්ද කියනවා නම් අට්ටික සංකලිකං අපගත මාංශ ලෝහිතං නහාරු සම්බන්ධං. මෙතන කියන්නේ අපගත මාංශ ලෝහිතං මස්ලේ නැති මසුත් ලේ දෙකම නැති නහාරු සම්බන්ධං නහරින් බැඳුණු අට්ටික සංකලිකං ඇට සැකිල්ලක් ඇති මෘත ශරීරයක් තමයි දැන් මෙතනදී අරමුණු කරන්නේ. එහෙමනම් බලන්න මස් ලේ සියල්ලක්ම වියලිලා ගිය ඒ මස්ලේ විතරක් නෙමෙයි එතන මස්ලේ වියලීමත් එක්ක ප්‍රකටුනේ මොනවද? නහරින් බැඳිච්ච ඇට සැකිල්ල. එතකොට යෝගාවචරයාට පුළුවන් තමන් ඉගෙනගත්ත අනුගමනය කරගත්ත පිළිවෙලින් ඒ පැමිණිලා පස්වන පියවරට හිත ගන්නවා. දැන් මොකද හතරවෙනි පියවරනොත් කෙනෙකුට විදර්ශනා ඥාන බලවත් වෙලා ආදීනව දැකලා විදර්ශනාව දැකලා ඒ තුලින් ගැඹුරට ඥාන මුහුකුරා යමින් අවසානයේදී මාර්ගඵල නිවන අවබෝධය දක්වා හිතපත් වෙන්න පුළුවන්. අපි හිතමුකෝ කෙනෙකුට ඒ හතරවන පියවරෙමුත් තරමක් දුරට ගියත් ඒ අවශ්‍ය මට්ටමට හිත දියුණුනේ නැත්තම් තමන් බලාපොරොත්තු වන විදිහට ප්‍රගතියක් පැමිණියේ නැත්තම් තමන්ට පුළුවන් පස්වෙනි පියවර අනුගමනය කරන්න. ඒ අනුගමනය කරන්නේ කොහොමද? අර වගේම සිතෙන් අරමුණු කරගන්නවා මෘත ශරීරය. ඒකේ සියල්ලක් අර මස් ලේ සම්පූර්ණ ගැලවිලා ගිහිල්ලා විසි වෙලා ගිහිල්ලා ඇට සැකිල්ල විතරක් තියෙන නහර වැල් වලින් හොඳට බැඳිලා. එහෙමනම් මෙතන කියන්නේ නිම්මංස ලෝහිතං මසුත් නෑ ලේත් නෑ නහාරු සම්බන්ධං නහරින් බැඳිලා තියෙන අට්ටික සංකලිකං අන්න ඇට සැකිල්ල දකින්න. එතකොට මේ ඇට සැකිල්ල දකිනකොට හිසේ ඉඳලා පාදාන්තයේ පටන් හිස තෙක් පියවරෙන් පියවරට තමන් බලමින් අසුභයි කියලා මෙනෙහි කරමින් හොඳට ඒ නහරින් බැඳිච්ච ඇට සැකිල්ල ප්‍රකට කරගන්නවා. එසේ ප්‍රකට කරගෙන යනකොට අර උග්ඝාන නිමිත්ත පහළ වෙලා ඒ පටිභාග නිමිත්තත් එක්ක ඒ අසුභය බලවත් වෙනකොට තමන්ගේ හිත අර උපචාර සමාධි දක්වා බලවත් වෙනවා. එසේ බලවත් වීමත් එක්ක තමන්ට පුළුවන් මගේ මේ පණ තියෙන ශරීරයත් මේ හා සමානයි කියන තමයි දැන් ඊළඟට තමන්ගේ හිත යොමු කරගන්නට ඕනේ. එතකොට කොහොමද හිත යොමු කරගන්නේ? සෝ ඉමමේව කායං උපසංහරති. අන්න බලන්න මේ දකින නහරින් බැඳිච්ච ඇටසැකිලි කය සසඳනවා තමන්ගේ මේ සජීවී කයත් එක්ක. මගේ කයත් මේ වගේමයි. හොඳට නැවතත් තමන්ගේ කය දිහා බලනකොට තමන්ගේ කය දිහා අරමුණු කරනකොට අන්න තේරුම් ගන්නවා මේ ශරීරය අපි මෙහෙම හිතුවට මෙතන සත්ත්ව පුද්ගල සංඥාවකින් අපි
හිතාගෙන හිටියට මෙතනක් තිබෙන්නේ අර මృత ශරීරයේ මතුවන ස්වභාවයම තමයි. අන්නේ ස්වභාවයම දකිනකොට තමයි හිතන්නේ ඒවන් ධම්මෝ අයංකෝ කායෝ ඒවන් ධම්මෝ මේ කියන කයත් ඒ මృత ශරීරයේම ස්වභාවයෙන් යුක්තයි. ඒවන් භාවී ඒ මృత ශරීරයේම ස්වභාවයෙන් බෙදලා ගිය ස්වභාවයක්මයි තිබෙන්නේ. ඒ ආකාරයෙන්ම ප්‍රකට වන්නේ. ඒතං අනතීතෝති මේ ස්වභාවයේ තාව මම ඉක්මවා ගිය කෙනෙක් නෙමෙයි. එහෙමනම් යම් දවසකදී මරණයට පත් වුණොත් මේ මృత ශරීරය සිද්ධ වෙන්නේ මේ දෙයමයි. මෙතනින් මේ ජීවිත අවසන් කරගත්තේ නැත්නම් උපදින භවයක් පාසා මේ කියන දේ සිද්ධ වෙනවා. එහෙමනම් අපි ඔය විදිහට සමත පැත්තෙන් අර පරිකාරම සමාධි උපචාර සමාධි බලවත් වෙනකන් යෝගාවචරයට පුළුවන් ඒ බාහිර වශයෙන් අරමුණු කරගත්ත නිම්මංස ලෝහිත නහාරු සම්බන්ධ ඇටසැකිල්ල තමන්ගේ මේ කයක් එක්ක සම්බන්ධ කරගෙන ඒ තුල හිත හොඳට පරිකර්ම කරමින් ඒ තුලම හිත බලවත් කරගෙන සමාධිගත කරගෙන උපචාර සමාධි දක්වා හිත දියුණු කරගන්න පුළුවන්. එතකොට ওই විදිහට උපචාර සමාධි දක්වා හිත දියුණු කරගත්තාම දැන් එතන ඔය කතා කරේ සමත පැත්තට. දැන් සමත පැත්ත කියලා කියන්නේ අපි දැන් මේක ආදීනව නැවත බලවත් කරගන්නවා. ඒ කියන්නේ පරිකාරම සමාධි උපචාර සමාධි මේ ආදීනව වශයෙන් තමයි ප්‍රකට වන්නේ. ඒ ආදීනව අපි දැන් විදර්ශනා පැත්තට නඹුරු කරගන්න මොකද කරන්නේ? අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. මෙන්න ආධ්‍යාත්මික තමන්ගේ කය තුල ඔය කියන නහරින් බැඳිච්ච ඇට සැකිල්ලම අරමුණු කරමින් හොඳට යෝනිසෝ මනසිකාරය පවත්වා ගන්නවා. බහිද්ධා කායේ කායානුපස්සී විහෙරති. අන්න ඒ වගේ අවස්ථාවක් බාහිර කයක් අරමුණු කරගෙන ඒ බාහිර සජීවී කයක් තුල පවතින්නේ මෙන්න මේ සිද්ධාන්තයකින් අවබෝධය ගන්න. ඒතර බාහිර සජීවී කයකක් තිබෙන්නේ අර මృత ශරීරයෙන් අරමුණු කරගත්ත සිද්ධාන්තයමයි කියලා අරමුණු කරගන්න. නැවත ආධ්‍යාත්මික වශයෙන් බාහිර වශයෙන් අර ආදීනව සංඥාව බලවත් වෙනකන් ප්‍රකට වෙනකන් නැවත හොඳට බහුලීකృత කරනවා. නැවත බහුලීකృత කරමින් මේ යෝගාවචරයා එතනින් නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? අර ඇට සැකිල්ලත් එක්ක බැඳිලා තියෙන නහරෙන් බැඳිලා ඇට සැකිල්ල දිහා බලාගෙන ඉන්නකොට ප්‍රබුද්ධ ශරීරී අරමුණු කරගත්ත ප්‍රකට කරගත්ත ඒ නහරින් බැඳිච්ච ඇට සැකිල්ල දිහා යෝනිසෝ මනසිකාරයෙන් බලාගෙන ඉන්නකොට ඒ තුල Tamanට පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතු සමග උපාදාය රූප කලාප ප්‍රකට වෙන්න පුළුවන්. එතකොට ඒ රූපත් එක්ක රූප කලාප ප්‍රකට වීමත් එක්ක නැවත ප්‍රකට වීම බලනකොට ඒ යෝගියා දකිනවා එතන උතුජ සුද්ධාෂ්ටක කලාප විතරයි. ඒ කලාපත් ඇතිව නැතිවන ස්වභාව යුක්තයි අනිත්‍යයි. ඇතිවීම නැතිවීම දෙකෙන් නිරතුරුව පෙළෙන බැවින් දුකයි. තමන් කැමති විදිහට පවත්වා ගන්න බෑ අනාත්මයි කියලා අර ත්‍රිලක්ෂණේ වැඩෙනකන් අර ධාතු ලක්ෂණ දැකලා ඒ කලාපයන් තුලින් ත්‍රිලක්ෂණේ වැඩෙනකන් බලවත් වෙනකන් හොඳට විදර්ශනා වඩනවා. ඒ විදර්ශනා වැඩෙන ගමන් මොකද කරන්නේ? තමන්ගේ කය වෙත හිත යොමු කරගෙන කය හා සංසන්දනය කරලා ඒ තමන්ගේ කයෙන් දැකපු නහරින් බැඳිච්ච ඇටසැකිල්ල මේ විදිහම සතර මහා ධාතු සහ උපාදාය රූපයන්ගෙන් යුක්තයි කියලා හොඳට අරමුණු කරනකොට රූප කලාප ප්‍රකට වෙලා ඒ තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම බලවත් වෙනවා. ඒකම බාහිර වශයෙන් සජීවී ශරීරයක් දිහා අරමුණු කරගෙන අර නහර වලින් බැඳිච්ච ඇටසැකිලි හඳුනාගෙන ඒ සියල්ලක්ම නැවත අපි ඒ ධාතු වශයෙන් බලවත් කරගෙන ප්‍රකට කරගෙන රූප කලාප වශයෙන් හඳුනාගෙන ඒ සියල්ලක් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා.
එතකොට මේ යෝගාවචරයා තමන් අරමුණු කරගත්ත මෘත ශරීරයේ දෙන ධාතු දකිනවා ඒ තුළ විදර්ශනාට හිත නැඹුරු වෙනවා. තමන්ගේ සජීවී ශරීරය ඒහා සසදා බලනකොට එතනත් තමන්ට ධාතු ප්‍රකට වෙනවා විදර්ශනා ඥාන වැඩෙනවා. එතකොට දැන් ඒහා සමාන සසදනව තවත් අනිත් අයගේ ශරීර සසදා බලනකොට තමන්ට ධාතු ප්‍රකට වෙනවා විදර්ශනා ඥාන වැඩෙනවා. එතකොට මේ ක්‍රමක්‍රමයෙන් මේ යෝගියාට මේ විදර්ශනා ඥාන බලවත් වෙමින් යනකොට මේ රූප කලාපයන්ගේ උපාද ටිති භංග කියන මේ ලක්ෂණත්‍රය වැටහෙනවා. තීනිමානි භික්කවේ සංකතස්ස සංකත ලක්ෂණානි කතමානි තීනි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති ටිතත්ත අඤ්ඤතත්තම් පඤ්ඤායති කියන විදිහට මහණෙනි මේ සංස්කාරයන්ගේ ස්වභාව ලක්ෂණ තුනක් තියෙනවා. ඒ උපාද හට ගැනීමක් තියෙනවා, බිඳීමක් තියෙනවා, හටගත් දේ පවතින ආකාරයක් තියෙනවා. එතකොට මේ හටගත් රූප අපි ගන්නේ සන්තති රූප කියලා. ඒවා හටගන බිඳෙන රූප අනිච්චතා කියලා. ඒ හටගෙන බිඳෙන්න යන ගමනේ පවතින රූප අපි කියන්නේ ජරතා කියලා. එහෙමනම් මේ කලාපයන්ගේ අපි දකිනවා සන්තති ජරතා අනිච්චතා කියන මේ ලක්ෂණත්‍රය වැටහෙනකම් මේ යෝගියා නැවත නැවත විදර්ශනා කරමින් යනකොට අන්න යෝග්‍යයාට සමුදය ධම්මානුපස්සීවා කායස්මි විහෙරති මේ සීවතික ශරීරයේ සීවතික කයෙහි හට ගැනීම රූප කලාපයෙන් හට ගැනීම විතරක් හට ගැනීම ප්‍රකට කරගන්න. හට ගැනීම දකින්න. හට ගැනීම දකිමින් කායානුපස්සනාව වේදෙනවා. ඒ වගේම වය ධම්මානුපස්සීවා කායස්මි විහෙරති මේ වය දකිමින් විඳීම දකිමින් කායානුපස්සනාව වේදෙනවා. එතකොට මේ කය තුල විඳීම දකිමින් එය මානසිකාරය දෙනවා. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මි විහෙරති මේ කලාපයෙන් හට ගැනීමත් බිඳීමත් හට ගැනීමත් බිඳීමත් වේගින් සිද්ධ වෙනවා. ඒ දේ තුල හිත පිහිටුවා ගනිමින් දැන් කල් ගෙවනවා. එතකොට දැන් බලන්න මේ භාවනා යෝගියාට නැවත නැවතත් ඔය විදිහට සිත බලවත්සේ මානසිකාර කරගන්නකොට තමයි මේ මානසිකාරයත් එක්ක තමයි අර උද්‍යප්පය ඥානය දක්වා ඒ යෝග්‍යයා හිත වැඩෙන්නේ. දැන් මම කතා කරන රූප පැත්ත විතරයිනේ. නමුත් කෙනෙකුට මේකේ නාම පැත්ත අරමුණු කරගන්නවා නම් අර තමන් නිම්මංස ලෝහිත නහාරු සම්බන්ධ ඇටසැකිල්ල අසුභයි අරමුණු කරපු ඒ සිත අරමුණු කරගෙන ඒ සිතත් තමන්ට පුළුවන් ඒ සිත තුළ පිළි නාම ධර්මයක් හඳුනාගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වඩන්න. ඔය විදිහට ඒ සිත තව සිතකින් අරමුණු කරනවා. ඒ සිත තව සිතකින් අරමුණු කරනවා. ඔය විදිහට අපට ඒ සිතෙන් සිත හඳුනාගෙන ඒ සියල්ලක් විදර්ශනාවට එකතු කරගන්න පුළුවන්. ඉතින් අර මම කතා කරන්නේ මේ රූපයට අදාළව විතරයි මේ මොහොතේ නාමයේ පැත්තට කතා කරන්නේ නැහැ. එහෙමනම් මේ රූපේ පැත්තෙන් අපි හොඳට සමාධිය ශක්තිමත් කරගෙන බලවත් කරගෙන ඒ උද්‍යප්පේ ඥානය දක්වා හිත හොඳට බලවත් වෙනකොට අන්න ඊට පස්සේ මොකද වෙන්නේ? මේ යෝගියා නැවත නැවතත් මේ හිත පිහිටුවා ගන්නකොට මේ කලාප දකිනකොට කලාප විදර්ශනා වේදෙනකොට ඒ තුර අනිත්‍ය දුක්ඛ අනාත්ම දකිනකොට හට ගැනීම බිඳීම දකිනකොට අත්ති කායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති. එතකොට මෙතනදී Taman තේරුම් ගන්නවා මේ රූප වශයෙන් දකින්න පුළුවන් කයක් තමා තිබෙන්නේ කියලා නුවණින් දකිනවා. එතකොට රූප වශයෙන් විතරක් දකින්න කයක් විදියට ඒ සීවතික තුල සීවතිකයේ තුල පිහිටි මේ රූප විතරක් රූප පමණක් අත රූප කයක් පමණක්ම දකිනවා. හොඳට සිහි සංඥානි හොඳට මුහු කරනකම් බලනවා. ඒ වගේ යාවදේව ඥාන මත්තාය පතිස්සති ඒ පිහිටුවා ගන්නා වූ සිහිනුවන මතුවටත් ඒ විදර්ශනා ඥාන වැඩෙනකන් බලවත් කරගන්න. හොඳට ඉවසීමේ ඒ නැවත නැවත යෝග්‍යයා උදේවය දකිමින් ඉන්නකොට අවසානයේ භංගය විතරක් ප්‍රකට වෙලා ඒ තුලින් බය ආදීනවාදී
සියලු විදර්ශනා ඥාන සංඛාරුපේක්ඛා ඥානය දක්වා වැඩෙන්න පටන් ගන්නවා. අනිශ්චිතෝච විහෙරති. අන්න එතකොට මොකද වෙන්නේ? මේ ශරීරය, මේ රූපකය, ඒ වගේ සවිඥානික වෙන්න පුළුවන්, අවිඥානික වෙන්න පුළුවන්, ජීවී වෙන්න පුළුවන්, අජීවී වෙන්න පුළුවන්. මේ කය ගැන තණ්හා දිට්ඨි වශයෙන් ඇසුරු කිරීමක් නැහැ. අල්ල ගැනීමක් නැහැ. බැඳීමක් නැහැ. ගැටගැසීමක් නැහැ. නචකින්ච ලෝකේ උපාදීයති. අන්න මේ පංචස්කන්ධ ලෝකය ශරීර කෝඩුව කිසිම දෙයක් මම කියලාවත් මගේ කියලාවත් අල්ලගන්නේ නැහැ. ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. ඔය විදිහට තමයි මේ යෝගාවචර භික්ෂුව ඒ සීවතික කර්මස්ථාන සුරින් කායානුපස්සනාවේ යෙදෙන්නේ කියන වැටහීම ඇති කරගන්න. එතකොට ඒ ඇති කරගන්න අවබෝධය ඒ සංඛාරුපෙක්ඛා ඥානෙ දක්වා ගමන් කරමින් එතනින් නතර නොවි ඒ තමන්ගේ පාරමී ගුණ වැඩිලා තිබුණා නම් විදර්ශනා ඥාන හොඳට මුහුපුරා ගියා නම් අනිත්‍ය නම් අනිත්‍ය හෝ දුක්ඛ හෝ අනාත්ම හෝ තුනෙන් එක ලක්ෂණයක් බලවත් වෙලා තමයි ඒ සෝවාන් මගඵල නිවන් අවබෝධය දක්වා හිත යොමු වන්නේ. එහෙමනම් ඔය විදිහට අපිට පුළුවන් පස්වෙනි පියවරත් ආදීන වශයෙන් දැකලා විදර්ශනා පැත්තෙන් අරමුණු කරගෙන ඒ ගැඹුරට හිත රැගෙන යන්න. ඊළඟට බලන්න 6 වෙනි පියවර. බුදුරජාණන් වදාරනවා පුනච පරම් භික්ඛවේ භික්ඛු සේයතාවි පස්සෙය ශරීරං සීවතිකාය චඩ්ඩිතං අට්ටිකානි අපගත සම්බන්ධානි දිසා විදිසාසු වික්කිත්තානි. අන්න බලන්න මහණෙනි, නැවතත් මේ යෝගාවචරයා සීවතික භාවනාවෙන් ඊළඟ පියවරට හිත යොමු කරනකොට දකින්නවා අට්ටිකානි අපගත සම්බන්ධානි. අර අපගත සම්බන්ධානි කියලා නහර බැඳුම් වලින් සියල්ලක් වෙන් වෙලා ගියේ. බැඳුම් කිසි දෙයක් නැති. දිසා විදිසාසු වික්කිත්තානි. නොයෙක් දිසාවන්හි අන්‍ය දිසාවන්හි විසිරී පවතිනා වූ ඇට කැබිලි ඇට කොටස් ඇට සැකිල්ල දකින්න පුරුදු වෙනවා. එතකොට කොහොමද දකින්නේ? අඤ්ඤේන හත්තට්ටිකං. අන් පැත්තකින් අත් ඇට. අඤ්ඤේන පාදට්ටිකං. තවත් පැත්තකින් පා ඇට. අඤ්ඤේන ජංගට්ටිකං. තවත් පැත්තකින් කෙන්ඩා ඇට. අඤ්ඤේන ඌරට්ටිකං. තවත් පැත්තකින් කලව ඇට. අඤ්ඤේන පාදට්ටිකං. තවත් පැත්තකින් කටි ඇට. කටට්ටිකං කටි ඇට. අඤ්ඤේන පිට්ටිකණ්ඨකං. තවත් පැත්තකින් පිට කටුව. අඤ්ඤේන සීස කටාහං. තවත් පැත්තකින් හිස් කබල. අන්න බලන්න කොහොමද දකින්නේ? පා ඇට, අත් ඇට, පා ඇට, ජංගා ඇට, කලව ඇට, කටි ඇට, පිටකටු ඇට, හිස ඇට. මේ ඇට කැබිලි ටික කඩ මෙයා දකිනවා. එතකොට මෙතනදී බලන්න පැහැදිලි වෙනවා ඒ යෝගියා දකිනවා කොහොමද? ඒ යෝගියා දකින්නේ පා ඇට වෙනම දකිනවා. ඉස්සරෝම් පළමුවෙන් දකින්න අතේ ඇට. එතකොට මුලින්ම අත් ඇට වෙනම දකිනවා. ඊළඟට පා ඇට වෙනම දකිනවා. ඊළඟට ජංගා ඇට එහෙම නැත්නම් කෙන්ඩා ඇට වෙනම දකිනවා. ඊළඟ ඌරට්ටි කියලා කලව ඇට වෙනම දකිනවා. ඊළඟට කටි ඇට වෙනම දකිනවා. ඊළඟට පිට ඇට වෙනම දකිනවා. ඒ වගේම හිස් කබල වෙනම දකින්න ආකාර 7කට. දැන් ඔන්න බලන්න දෙන අපිට මේ ශරීරයේ දැන් එන යෝගියාට පුළුවන් නැවතත් සීවතිකයක් අරමුණු කර නැත්නම් ඒ මෘත ශරීරයක් අරමුණු කර සෝහන් විසි කරපු ශරීරයක් අරමුණු කරගෙන ඒ සීවතිකයේ තුල මුලින් දැක්කා නහරින් බැඳිලා තියෙන ඇට සැකිල්ල සම්පූර්ණ. දැන් එතකොට මේ නහර වැල් ටික ලිහලා ඉවත් කරනකොට මොකද වෙන්නේ? මේ ඇට කැබලි ඒ තැන් වලට විසි වෙනවා. අත් දෙක වෙනම, පා දෙක වෙනම, කලව වෙනම, ජංගා වෙනම, කටි ඇට වෙනම, පිටකටු වෙනම, හිස් ඇට වෙනම. ඔය විදිහ කොටස් 7කට
මේක වෙන් වෙනවා. ඒ ප්‍රධාන වශයෙන් කොටස් 7කට වෙන් වෙලා ගිය මේ ඇට සැකිල්ල දිහා හොඳට සිහිනුවණින් බලනවා. අසුබයි 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 සාන්තව බලන්න. සාන්ත මෙනෙහි කරන්න. එසේ මෙනෙහි කරමින් යනකොට ඒ පරිකර්ම සමාධිය බලවත් වීමෙන් උග්ඝාන නිමිත්ත බලවත් වෙනවා. ඒ වගේම තමයි ඒ පටිභාග නිමිත්ත සමග එය ඇට කැබිලි ටික වෙන් වෙලා ආකාර 7කට කැඩිලා වෙන් වෙලා තියෙන ආකාරය දකිනකොට අර උග්ඝාන නිමිත්තත් එක්ක අන්න පටිභාග නිමිත්ත උග්ඝාන නිමිත්ත පටිභාග නිමිත්ත බලවත් වීමත් එක්ක උපචාර සමාධි දක්වා හිත දියුණු වෙනවා. එසේ දියුණු කරගත් යෝගියා සෝ ඉමමේව කායං උපසංහරති. අන්න තමන්ගේ කය හා සසඳා බලනවා. දැන් හිත යොමු කරගන්නවා. එතකොට තමන්ගේ ශරීරය දිහා බලනකොට තේරුම් ගන්නවා මේ අර වගේම නහර වැල් වල වෙන් වෙලා ගිය ඇට ටික කොටස් වලට ගැලවිලා යන හැටි. එතකොට මේ කොටස් ටික ගැලවිලා ගිහිල්ලා තියෙන හැටි හොඳට දකිමින් නැවත මේ අසුබයි කියලා මෙනෙහි කරනකොට අන්න යෝගියාට වැටහෙනවා මොකද්ද? අයම්පිකෝ කායෝ ඒවං ධම්මෝ, මේ කයත් ඒ ස්වභාවයෙන්ම යුක්තයි. වෙන ස්වභාවයක් නැහැ මෙතන. එහෙනම් අර මෘත ශරීරයෙන් දැක්ක ස්වභාවයෙන්ම ඒ දැකපු සීවතික ස්වභාවයෙන්ම මේ කය තුල තමන් දකිනවා. ඒ දැකීම ප්‍රකට වෙනකන් තමන් අරමුණු කරන්නට ඕනේ. මේක වචන වශයෙන් අපි ගන්න දෙයක් නෙමෙයි. මේක අවබෝධ වෙනකන් තමන් පුහුණු වෙන්න. ඊට පස්සේ එහෙම ඒ ස්වභාවයක් කියලා වැටහෙනකොට ඒවම් භාවි ඒ විදිහට කොටස් කරලා වෙන් කරන්න පුළුවන් දෙයක් මේක. ඒතර ඒ විදිහටම වෙන් කරලා ගන්න පුළුවන් දෙයක් මේ ශරීරය කියලා කියන්නේ. ඒතං අනතීතෝති. එහෙනම් මම මේ කියන ස්වභාවය තාම ඉක්මවලා ගිහිල්ලා නැහැ. අන්න බලන්න. යෝගියාට අවබෝධ වෙනවා, වැටහෙනවා. මොකද්ද මේ වැටහෙන්නේ? අර මෘත ශරීරයේ තුල අසුරෙන් දැනගත්ත කොටස් 7කට කැඩිලා ගිය ඒ ඇට කැබිලි සියල්ලක් තමන්ගේ සජීවී ශරීරය තුලින් දකිනකොට අන්න ඒ තුල යෝග්‍ය හිත පිහිටුවා ගන්නකොට අන්න හොඳට මේ නව සීවතික භාවනාවේ 6 වන සීවතිකය තමන්ට ප්‍රකට වෙනවා. මෙතනින් නතර වෙන්නේ නැහැ. අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. අන්න ආධ්‍යාත්මික තමන්ගේ කය තුල ඒ කොටස් 7කට ඇට කැබිලි ඇට සැකිලි කැඩිලා බිඳිලා යන හැටි හොඳට මෙනෙහි කරනවා. නැවත මෙනෙහි කරනවා. බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. අර බාහිර මෘත ශරීරයෙන් දැකපු කොටස් 7ම නැවත අපි බලවත් කරගෙන ශක්තිමත් කරගෙන ඒ බාහිර පණ තියෙන ශරීරයක් අරමුණු කරගන්න. බහිද්ධාවා කාය කියන එකයි බාහිර ඒ සජීවී ශරීරයක් අරමුණුන් ඒ තුල තමන්ට පුළුවන් නම් මේ ඇට සැකිල්ල කොටස් 7කට කැඩිලා තියෙන හැටි බලන්න. කොටස් 7කට වෙන් වෙලා තියෙන හැටි බලන්න. ඔය විදිහට නැවත මේ යෝගියා ආධ්‍යාත්මික වශයෙන් බාහිර වශයෙන් අර ආදීනව සංඥාව බලවත් වෙනකම් ප්‍රකට වෙනකම් ඒ තුල හිත හොඳට සමාධිගත වෙනකම් පරිකාර උපචාර දක්වා හිත බලවත් වෙනකම් නැවත හිත සමාධිගත කරනකොට අන්න ඒ යෝග්‍යයාට ඇති වෙන පුදුමාකාර අවබෝධය. ඒ අවබෝධය තුලින් Tamanට පුළුවන් මේ ආස්වාද කරන හැමදාමත් නිට්ටයයි සුභයි සුඛයි ආත්මයි සැපයි සාන්තයි කියලා තිබුණු මේ හැම දෙයක්ම ඒ සියල්ල පිළිකුල් සහගතයි අසුභෙන් යුක්තයි කියලා අවබෝධ කරගන්න පුළුවන්. ඒ අවබෝධය එතනින් නතර නොවි ඒ යෝගියාට අවශ්‍ය නම් විදර්ශනා පැත්තට ගන්න පුළුවන්. මොකද හේතුව විශේෂයෙන්ම මේ ආදීනව සංඥාව බලවත් කරද නවසීවතිකේ උගන්වන්නේ විදර්ශනා පැත්තට යන්න කියලා. අන්න විදර්ශනා පැත්තට යනකොට මොකද වෙන්නේ? ඒ බාහිර වශයෙන් ගත්ත ඇට සැකිලි කොටස් 7 තුල හිත පිහිටුවාගෙන එහි පිහිටි පරමාර්ථය දක්වා හිත යොමු කරගන්න. ඒතර සම්මුතිය ඉක්මවා පරමාර්ථ දකිනකොට
අමුතුවෙන් ඇටසැකිලි කියන ඇටසැකිලි සංඥාව යටපත් වෙලා ඒවා කුඩා කුඩා රූප කලාප විදිහට බලවත් වෙලා ඒ තුල පඨ ව්‍යාපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටක කලාප බලවත් වෙනවා. ඒ කලාප බලවත් වීමත් එක්ක ඒ කලාප වේගෙන් ඇතිව නැති වේගෙන් කැඩි කැඩි බිඳි බිඳි යන ස්වභාවය ඇතිව නැති වෙන ස්වභාවය බලවත් වෙනකොට අපට පුළුවන් යෝග්‍යයාට පුළුවන් ඒ තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න. ඒ දේ මෙනෙහි කරමින් තමන්ගේ සජීවී ශරීරය තුල දැකපු ඒ කැබලි හතේ ඇට සැකිල්ල ඇට කොටස් ටික වෙන් කරගෙන ඒ තුල පරමාර්ථය දකින්න. ඒ තුල පරමාර්ථය කොහොමද දකින්නේ? ඒ සියල්ලක්ද අර පඨ ව්‍යාපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන මේ සුද්ධාෂ්ටක උතුජ පරම්පරාවන් කියලා අරමුණු කරලා අරමුණුසින් දැකලා ඒ සියල්ලක්ද අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න. එතකොට දැන් නැවත ආධ්‍යාත්ම ශක්තිමත් කරගත්තා නම් බාහිර සජීවී ශරීරයන් තුලද ඔය ඇට කැබිලි කොටස් 7 වෙන් කරලා අත ශරීරයේ ඒ කොටස් 7කට වෙන් කරගත්ත ඇට සැකිල්ල ටික ඇට කැබිලි ටික දිහා නැවත බලමින් ඒ පරමාර්ථය හඳුනාගෙන අපට පුළුවන් කලාප විපස්සනාව යෙදෙන්න. එසේ කලාප විපස්සනාව යෙදෙමින් අර සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා කියන පියවර වැටහෙනකම් ඒ පියවර දක්වා නැවත නැවත අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරනකොට ඒ යෝග්‍යයා දකිනවා මොකද්ද? මේ අපි මෙතනදී ඒ තුල යමක් අපි දැක්කනම් ඒ තුල යමක් අපි ප්‍රකට කරගත්තා නම් ඒ තුල අපි ගැඹුරින් යමක් වැටහුණා නම් ඒ හැම දෙයක්ම මේ විදර්ශනා සමාධියට තුලින්ම දකින්න. සම්මුතිය යටපත් කරලා විදර්ශනා සමාධි තුලින්ම දකින්න පුරුදු වෙන්න. ඒතර බුදුරජාණන් සදාරණවනේ මා පමාද මන යොංජේත මා කාම රති සන්තවං අප්පමත්තෝ හි ජායන්තෝ පප්පෝති විපුලං සුඛං. ප්‍රමාදෙන් කල් නොයවන්න. ජීවිතේ ප්‍රමාදයට පත් කරගන්න එපා. කාමේ ඇලී ගැලී යෙදී වාසය කරන්න එපා. එහෙනම් නොපමාව මේ විදර්ශනා භාවනා ධ්‍යාන පුරුදු කරන්න. ඒ ඒකාන්තයෙන් නිවන් සැපයට පමුණුවන දෙයක්. එහෙනම් බලන්න බුදුරජාණන් සදාරන්නේ අපට මේ වගේ භාවනාවෙන් හිත වැඩෙනකොට ප්‍රමාද වෙන්න එපා. ඒ වගේ නැවත නැවත මේ කාම තෘෂ්ණාවේ ඇලෙන්න එපා. කාමයේ බැඳෙන්න එපා. අප්‍රමාදව මේ විදර්ශනා ධ්‍යානයන් වඩන්න. විදර්ශනා ධ්‍යානයන්හි අප්‍රමාදී වන්න. එය අපට ඉක්මනින් නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් ක්‍රමයක්. අන්න ඔය විදිහට දුන්න අවවාද පිළි අරගෙන ඒ අවවාද ඔස්සේ හිත පුරුදු කරමින් මේ යෝගියාට පුළුවන් නැවත නැවතත් අර විදර්ශනා ඥාන බලවත් කරගන්නකොට අන කලාපයන්ගේ හට ගැනීම බලවත් වෙනකොට බිඳීම බලවත් වෙනකොට හට ගැනීම බිඳීම දෙකම බලවත් වෙනකොට මේ සියල්ලක්ද විදර්ශනාව නංවනවා. ඒ තුල නැවත නැවත මේ විදර්ශනා සමාධිය බලවත් වෙනවා. විදර්ශනා ධ්‍යාන බලවත් වෙනවා. එසේ බලවත් වීමත් එක්ක මේ යෝගියාට පුළුවන් එතනින් නතර නොවේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ අපට කුමක්ද? අත්ති කායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති. අන බලන්න මෙතනදී මේ නවසීවතික වශයෙන් ඇට කැබලි වශයෙන් ගත්ත ශරීරයක් ඒ තුලත් පිහිටි මේ රූපකයක් කියලා හොඳට වැටහෙනවා. මේ රූපකයක් කියලා වැටහෙනකොටම එතකොට හිත නැවත නැවත පිහිටුවා ගන්න. ඒ විදිහට යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය මතුවට වැඩෙන ගැඹුරු විදර්ශනා ඥානයන්ගේ වැඩිම දක්වා හිත දියුණු කරගන්න. අනිසිතෝච විහෙරති අන්න යෝගියා කිසිම දෙයක් දැවන තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ගන්නෙ නැහැ. අප්‍රමාදීව මේ භාවනාව යෙදෙනවා. නචකින්චි ලෝකේ උපාදීයති මේ පංචස්කන්ධ ලෝකේ වශයෙන් සත්පුද්ගල සංඥා කිසි දෙයක් ගන්නෙ නැහැ. සියල්ල මම කියලා මගේ කියලා ගන්නෙ නැහැ. එහෙමනම් ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දුන්න අර 6 වෙනි නවසීවතික පියවර යෝගියාට අනුගමනය කරන්න පුළුවන්. ඊළඟ 7 වෙනි පියවර තමයි
පුනච පරම් භික්කවේ භික්ඛු සේයථාපි පස්සෙය්‍ය ශරීරං සීවතිකාය චඩ්ඩිතං අට්ටිකානි සේතානි සංක වන්නූපනිභානි. අන්න වැදගත් මාතෘකාවක්. එතකොට නැවතත් මේ නවසීවතික භාවනා වඩන යෝගාවචරයා හත්වෙනි පියවර වෙත හිත යොමු කරගන්නවා නම් සීවතිකාය චඩ්ඩිතං සොහොනකට විසි කරලා තියෙන ශරීරම් පස්සේ ශරීරයක් දිහා සිහිනුවණින් බලනවා. කොහොමද බලන්නේ, මොන වගේද? අට්ටිකානි සේතානි සංක වන්නූපනිභානි. එතකොට ඒ කියන්නේ සංක වන්නූපනිභාන කියලා කියන්නේ සක් ගෙඩියක් හා සමාන සුදු පාට වෙලා ගිය සේතානි අට්ටිකානි සුදු වූ ඇට කැබිලි දකින්න. අන්න බලන්න. එතකොට අර ශරීරේ මృత ශරීරයෙන් වෙන් වෙලා වූ කොටස් 7 තුල නැවත නැවත හිත පිහිටුවා ගද්දී මේ යෝග්‍යයාට පේනවා අර සුදු පාට වෙච්ච හග්ගෙඩිය සුදු වුණාම කොහොමද තියෙන්නේ? අන්න ඒ වගේ සුදු වෙලා යන ඒ සුදු පැහැයට නැගිලා ගිය ඇට කැබිලි ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මෙන්න මෙතන හොඳ වැදගත් තැනක් මේ කියන්නේ. එතකොට අපි ඒ ඇට කැබිලි සුදුවන් වෙලා ගිය ඒ ඇට කැබිලි හොඳට අරමුණු කරගෙන යෝගියා හිත පිහිටුවා ගන්නවා අසුබයි කියලා. එසේ අසුබයි කියලා අරමුණු කරනකොට ඒ සුදු පාට ප්‍රකට වෙලා පැට සැකිලි සියල්ලක් ඒ අසුබ වශයෙන් ඒ යෝගියාට ප්‍රකට වෙලා පැමිණෙන්න පුළුවන්. අර කලින් වගේ හිත උපචාර සමාධි දක්වා. එතනින් නතර නොවි නැවත තමන් මොකද කරන්නේ? සෝ ඉමමේව කායං උපසංහරති. අන්න තමන්ගේ කය හා සහදා බලනවා. එහෙනම් තමන්ගේ ශරීරය තුළතර කොටස් 7කට කැඩලා ගිය මේ ඇට කැබිලි දිහා නැවත බලනකොට ඒ වාද අර හග්ගෙඩි පාට වගේ සුදු පාටට ප්‍රකට වෙන හැටි දකිමින් ආදීනව බලවත් වෙනකන් අසුබයි කියලා තමන්ට පුළුවන් වඩන්න. එතකොට දැන් අසුබයි කියලා ප්‍රකට කරමින් උපචාර සමාධි දක්වා හිත දියුණු කරගත්තාම නැවත මේ යෝගියාට පුළුවන් ඒ තමන්ගේ ඒ ශරීරයේ තුල මේ දේ වැඩෙනවන උපචාර සමාධි දක්වා වැඩෙනවා නම් තමයි ඒවන් ධම්මෝ අයම්පිකෝ කායෝ ඒවන් ධම්මෝ මේ මගේ කයත් ඒ ස්වභාවයෙන්ම යුක්තයිනේ. මේ කයත් ඒ ස්වභාවයෙන්ම යුක්ත වෙනසක් නැහැ. අර මృత ශරීරයේ මතු කරගත්ත ඒ සුදු පාට ගිය ඇට කැබිලි වර්ණ හා සමානව තමයි දැන් මේ ශරීරය. ඒවම් භාවි ඒ විදිහට කොටස් වෙන් කරලා මේක වෙන් කරගන්න පුළුවන්. ඒතං අනතීතෝති. එහෙමනම් මමත් තවම මේ කියන ස්වභාවය ඉක්මවා ගිය කෙනෙක් නෙමෙයි. අන්න ওই විදිහට ගැඹුරට වැටහෙනකොට තමයි ඒ වැටහීම වෙන්නේ ඒ පරිකරම සමාධි ඉක්ම උපචාර සමාධි හිත බලවත් වෙනකොටයි ওই විදිහට වැටහෙන්නේ, අවබෝධ වෙන්නේ. අන්නේ අවබෝධයත් එකතෙන් නතර නොවේ. දැන් ආධ්‍යාත්මික අජත්තං වා කායන් පස්සී කියලා පැහැදිලි කරනවා. ආධ්‍යාත්ම තමන්ගේ සවිඥානික සජීවී කයෙහි පවා ඔය විදිහට අට්ටිකානි සේතානි ඊතර හග්ගෙඩි වර්ණ සුදු පාට වෙලා ගිය ඇට කැවිලි දැකලා පහිද්දාවා කායන් පස්සී විහෙරති. බාහිර කයත් ඔය වගේම ඇට සැකිල්ල දකින්න සුදු වෙලා යනවා. එතනින් නතර නොවි නැවත ආධ්‍යාත්මික බාහිර වශයෙන් වඩමින් ආදීන ප්‍රකට කරගෙන එතනින් ඒ යෝගාවචරයාට පුළුවන් තමන්ට කැමතිනම් තවත් කමටහනක් ඔතන ප්‍රකට කරන්න පුළුවන්. මොකද දැන් අර අට්ටිකානි සේතානි සුදු වෙලාගේ ඇට කැබිලි කිව්වහම ඒවා හග්ගෙඩි වර්ණයි කියලා. එතකොට හග්ගෙඩි වර්ණය කියන්නේ සංක වන්නූපනිභාන. එතකොට ඒ සංක හග්ගෙඩියක් හා සමානව ඒ ප්‍රකට වෙනවා. එතකොට හග්ගෙඩි පාට වර්ණය ප්‍රකට වෙනවා නම් සමහරක් යෝගීන්ට පුළුවන් ඒ වගේ අවස්ථාවකදී ආදීනව වශයෙන් අසුභය ප්‍රකට නොකොට ඒ සුදු පාට වර්ණේ බලවත් වෙලා එනවා නම් ඒ සුදු පාට වර්ණෙට හිත තියලා ඕදාත කසිනේ වඩන්නත් පුළුවන්. ඔන්නම තවත් අවස්ථාවක් මම කියන්නේ.
එතකොට ඒ සුදු පාට වර්ණයට හිත යොමු කරගෙන ඕදාත කියලා සාන්ත මෙනෙහි කරනකොට ඒ සසර පුරුදු තිබෙනවා නම් ඕදාත කසින නිමිත්ත පහළ කරගෙන එතනින් තමන්ට පුළුවන් චතුත්ථ ධ්‍යානෙ දක්වා හිත දියුණු කරගෙන රූපාවචර සමාධි එතනින් අතර නොවේ අරූප ධ්‍යාන දක්වා හිත යමින් අට්ඨ සමාපatti දක්වා හිත දියුණු කරගන්න පුළුවන්. එතකොට එහෙමනම් ඒ අට්ඨ සමාපatti දක්වා හිත රැගෙන යන්න අට්ඨ සමාපatti දක්වා හිත බලවත් කරගන්න එක් අවස්ථාවක් ඔය අටසැකිල්ලේ සුදු පාට අරමුණු කරන ඕදාත කසින නිමිත්තෙන් කෙනෙක් ගමන් කරනවා. එකක් මේ කමඨහණින් අපි දැනගත යුතු අතිරේක කාරණාවක්. එහෙමනම් අපි එසේ වඩා හෝ නොවඩා හරි ආදීනව වශයෙන් දැක්කට පස්සේ විදර්ශනාවට අපි නැඹුරු වෙනවා නම් අර වගේම ඒ ඇටසැකිල්ලේ සුදු පාට වෙලා ඇටසැකිල්ල තුල පිහිටි අරමුණු කරගන්නවා පරමාර්ථ දකිනකොට අර සුදු පහට වෙලා ප්‍රකට වෙච්ච අට්ටික සංඥාව යටපත් වෙමින් ඒ තුල රූප කලාප පරමාර්ථ රූප ප්‍රකටයට පටන් ගන්නවා. ඒතර ඒ තුල පඨවි ආපෝ තේජෝ වායු වන්න ගන්ධ රස ඕජා කියන මේ සුද්ධාෂ්ටක කලාප ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒ ප්‍රකට වීමත් එක්ක ඒ තුල මේ යෝග්‍යයා හොඳට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ විදර්ශනා භාවනා වැඩෙනකන් නැවත නැවත පරිකර්ම කරනවා. නැවත නැවත සාන්තව වඩනවා. නැවත නැවත බලවත් කරගන්න සමාධිය. එසේ සමාධිය බලවත් කර ගනිමින් ඒ ඇති කරගන්න අවබෝධයෙන්ම තමන්ගේ කය හා සසඳනවා. එතකොට තමන්ගේ කය තුර තමන් දැක්කා ඒ සුදු පාට වෙලා ගැට කැබලි. ඒ සුදු පාට වෙලා ඇට කැබලි වල සම්මුතිය ඉක්මවා පරමාර්ථය වැටහෙනකන් ඒ ධාතු ලක්ෂණ ප්‍රකට වෙනකම් මෙනෙහි කරනකොට එතනත් තමන්ට මේ සුද්ධාෂ්ටක රූප කලාප ප්‍රකට වෙනවා. ඒ රූප කලාප ප්‍රකට වීමත් එක්ක ඒ තුලත් තමන්ට පුළුවන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ගැඹුරට හිත වඩමින් ඒ හිත සාන්ත පවත්වා ගන්න. නැවත නැවත හිත සාන්ත කරගන්නකොට හිත බලවත් කරගන්නකොට හිත ශක්තිමත් කරගන්නකොට අන්නේ යෝගියාට ඒ තුලින් ඇතිවෙන පුදුමාකාර ධර්ම ශක්තියක් ඒ ඇති කරගන්නා වූ ඒ විදර්ශනා ඥාන ශක්තිය පාදක කරගෙන තමන්ට පුළුවන් ඒ බාහිර තවත් පුද්ගලයන්ගේ ඒ සුදු පාට වෙලා ගැට සැකිල අරමුණු කරගත්තා නම් ඒ ප්‍රකට කරගත් අවබෝධය තියෙනවා නම් ඒ තුලත් තමන්ට පුළුවන් පරමාර්ථය දකින්න පඨවි ආපෝ තේජෝ වායු වන්න ගන්ධ රස ඕජා වශයෙන් ඒ සුද්ධාෂ්ටක කලාප හඳුනාගෙන මේ සියල්ලක්ම අපට පුළුවන් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් වඩා. එසේ වඩමින් මේ යෝගී අර වගේම මීට පෙර කියලා දුන්න විදිහට සමුදය ධම්ම වය ධම්ම සමුදය වය ධම්ම කියන මේ පියවර තුන වැටහෙනකම්. ඒ කියන්නේ රූප කලාපෙන් හට ගැනීම බිඳීම බලවත් වෙනකම් ප්‍රකට වෙනකම් හොඳට මේ යෝගියාට පුළුවන් මේ කර්මස්ථාන ප්‍රගුණ කරන්න. එසේ ප්‍රගුණ කරමින් ඒ හොඳට යනකොට තමන්ට වැටහෙනවා මේක එතකොට රූප කයක් මිස සත්පුද්ගල සංඥාවෙන් ගත යුතු කයක් නෙමෙයි. ඒ ඉදිරියේදී උපදින්න තියෙන තව ගැඹුරු විදර්ශනා ඥාන බලවත් වෙලා සංකාරුපෙක්ඛා දක්වා යනකොට අල්ලගන්න දෙයක් ආසාවයෙන් ග්‍රහණය කරගන්න දෙයක් මෙතන නෑ. මම කියලාවත් මගේ කියලාවත් අල්ලගන්න දෙයක් නෑ. ඒ වගේම පංචස්කන්ධ වශයෙන් ගත යුතු දෙයක් තියෙනවා මිස වෙන සත්පුද්ගල ලෝකයක් මෙතන නෑ. ඔය විදිහට යෝග්‍යයාට හොඳට වැටහෙමින් නිවන දක්වා හිත දියුණු වෙන්න පුළුවන්. ප්‍රගුණ කරගන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි ඔය විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න ආකාරයට ඒ 7 වෙනි පියවර අනුගමනය කරනවා. ඊළඟ 8 වෙනි පියවරට යනවා යම්කිසි යෝගියෙකුට අවශ්‍යතාවය තියෙනවා නම් පුනච පරම් භික්ඛවේ භික්ඛු පස්සෙය්‍ය ශරීරං සීවතිකාය චඩ්ඩිතං අට්ටිකානි පුඤ්ජකිතානි තේරෝ වස්සිකානි. අන්න දැන් මේ කියන්නේ අර පියවරෙන් පියවරට වඩාගෙන ඇවිදින් මේ සීවතික භාවනාවේ 8 වෙනි පියවරේදී කියන්නේ හාත්පස වෙනත් කතාවක්. එහෙමනම්
භික්කවේ මහණේ නැවතත් මේ සීවතික භාවනාව වඩන්න කැමති යෝගියා භික්ෂුව සීවතිකා චඩ්ඩිතං සොහනට විසි කරන ලද මෘත ශරීරයක් බලනවා. හැබැයි ඒ ශරීරය විදිහින් අට්ටිකානි පුංජකිතානි තේරෝ වස්සිකානි. එතකොට මෙතනදී අපි ගත්තොත් එහෙම තේරෝ වස්සිකානි කියලා කියන්නේ අවුරුද්දක් පමණ ඉක්ම වෙලා ගියේ. අවුරුද්දක් ඉක්ම වෙලා ගියේ. සාමාන්‍ය අපි කියන්නේ එතකොට අවුරුද්දක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්, තුනක් වෙන්න පුළුවන්, අවුරුදු කීපයක් වෙන්න පුළුවන්. එතකොට අවුරුදු ගණන් ඉක්මලා ගියේ පුංජකිතානි කියන තැන රැස් වූ එකතු වෙන ඇට කැබිලි විතර අරමුණු කරන්න. අන්න එතකොට එහෙමනම් අවුරුදු කීපයක් ගියාට පස්සේ අර මృత ශරීරයට මොකද වෙලාදී ඒ තැන් වලට විසි වෙලා කෑලි තියෙනවා. මෙන්න මේ ස්වභාවය අරමුණු කරන්න. අන්න එහෙමනම් යෝගියා අර වගේම අවුරුදු කීපයක් පරණ වෙලා ගිය ඇට කැවිල්ලක් අරමුණු කරනවා. අරමුණු කරද්දී අන්න තමන්ට වැටහෙනවා එහෙනම් අවුරුදු කීපයක් පරණ වෙලා ගිය ඒ තැන්වල විසිරලා තියෙන තැන රැස් වෙලා විසිරලා තිබෙන ඇට කැබිලි. එතකොට ඒ ශරීරයේ දිහා බලාගෙන තමන් හොඳට අසුබයි කියලා සාන්තව වඩමින් ගමන් කරනවා යෝගියා. එසේ ගමන් කරනකොට තමන්ට ඒ අසුබය ප්‍රකට වෙන්න පුළුවන් උපචාර සමාධි දක්වා. එසේ බලවත් වුණාට පස්සේ තමයි සෝ ඉමමේව කායං උපසංහරති. ඒ තමන්ගේ සවිඥානික සජීවී කය හා සසඳලා බලලා ඒ අවබෝධය අර බාහිර මృత ශරීරයෙන් දැක්ක අවබෝධයම වැටහෙනකම් හොඳට අසුබයි කියලා වඩනවා. එසේ වඩනකොට තමයි අයම්පිකෝ කායෝ ඒවං ධම්මෝ මේ කයත් ඒ ස්වභාවයෙන්ම යුක්තයි. ඒවං භාවි ඒ විදියට බෙදලා වෙන් කරගන්න පුළුවන්. ඒතං අනතීතෝති මේ ස්වභාවය තාමම ඉක්මවා ගිය කෙනෙක් නෙමෙයි කියන අවබෝධය ඇති වෙනකම් මෙනෙහි කරනවා. ඒ අවබෝධය වැටහෙනවා කියලා කියන්නේ උපචාර සමාධි දක්වා හිත වැඩුණා කියන එකයි. එතනින් නතර නොවි නැවත බාහිර වශයෙන් සජීවී ශරීරයන් අරමුණු කරගෙන ඔය විදිහටම ඒ අවුරුදු කීපයක් පරණ වෙලා ගිය ඒ තැන්වල විසිරිලා එක්තැන් වෙලා තියෙන ඇට කැබිලි අරමුණු කරගෙන නැවත යෝගියාට ආදීනව සංඥාව බලවත් වෙනකම් ප්‍රකට වෙනකම් මේ භාවනාව දියුණු කරගන්න පුළුවන්. එසේ දියුණු කරගනිමින් නැවත විදර්ශනා පැත්තට යොමු කරගන්නවා නම් ඒ තැන් වල විසිරලා තිබෙන අවුරුදු ගණනක් පරණ වෙලා ගිය ඒ ඇට කැබිලි වලත් පරමාර්ථය දැකලා ඒ තුලත් සුද්ධාෂ්ට පුතුජ පරම්පරාව කියන හඳුනාගෙන ඒ රූප කලාපයන්ද ඇතිව නැති වෙන ස්වභාව යුක්තයි අනිත්‍යයි ඇතිවීම නැතිවීම දෙක නිරතුරුව පෙළෙන බැවින් දුකයි තම තමන් කැමැති විදිහට නොපවත්නා බැවින් අනාත්මයි කියලා හොඳට මේ ගුණය නැත්නම් විදර්ශනා ඥානය බලවත් වෙනකම් ඒ යෝග්‍යයට පුළුවන් හිත දියුණු කරගන්න. එතනින් අතර නොවේ තමන්ගේ කය හා සසදා බලමින් ඒ තුලත් ඒ අටවන සීවිතක කමඨහනට අනුව පරමාර්ථ රූප දැකලා ඒ පරමාර්ථ රූපයන්ගේද විදර්ශනා ප්‍රකට කරගන්න පුළුවන්. බාහිර සජීව ශරීරයන්ගේ විදර්ශනා ඥාන බලවත් කරගන්න පුළුවන්. එසේ විදර්ශනා ඥාන බලවත් කරගනිමින් ඒ රූප කලාපයන්ගේ නාම කලාපයන්ගේ හට ගැනීමත් බිඳීමත් හට ගැනීම බිඳීම දෙකම බලවත් වෙනකම් උද්‍යප්පේ ඥානය තුළින් හිත ශාන්ත වෙනකම් නැවත යෝගියා මේ භාවනා වඩනවා. එසේ වඩාගෙන යමින් ඒ ඉදිරියට භාවනා කරනකොට වැටහෙන දෙයක් තමයි මෙතන කයක් වශයෙන් ගන්න දෙයක් නෑ. මේ සියල්ලක් පරමාර්ථ රූප කයක් විතරයි. ඇති වෙන දෙන ස්වභාවය යුක්ත වූ කයක් විතරයි. අනිත්‍ය භාවයට පත් වෙන, දුක්ඛ භාවයට පත් වෙන, අනාත්ම භාවයට පත් වෙන කයක් විතරයි කියලා වැටහෙනවා. එතකොට නැවත ගැඹුරු විදර්ශනා ඥාන මතුවන තිබෙන ඥාන බලවත් වෙනවා. ඒ බලවත් වීමත් එක්ක අර මෙහි ආසාවෙන් තෘෂ්ණාවෙන් ගන්න දෙයක් නෑ. මම කියලා හිතාගෙන හිටියා, මගේ කියලා දෙයක් තිබුණක හිතාගෙන කිසි දෙයක් නෑ කියන අවබෝධය තිබෙනවා. අවබෝධයත් එක්ක මේ සියල්ල
අත්හරින්න මේ යෝගයා පුරුදු වෙනවා. ඒ තුලින් ඇති කර ගන්නා වූ ඥාන ශක්තිය පාදක කරගෙන මේ ජීවිතයේදීම මගඵල නිවනින් සැනසීම දක්වා මගඵල අවබෝධය දක්වා හිත දියුණු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ වගේම තමයි අවසාන පියවර අපි හිත යොමු කරගන්නවා නම් පුනච පරං භික්ඛවේ භික්ඛු සේයතාපි පස්සෙය ශරීරං සේවතිකාය චඩ්ඩිතං අට්ටිකානි පෝතීනි චුන්නක ජාතානි. එමනම් බුදුරජාණන් දේශනා කරන්නේ මහණෙනි, නැවතත් මේ නවසීවතික භාවනා වඩන්න කැමති යෝගාවචරය නමවන පියවර වශයෙන් වඩන්න කැමති නම් මොකද කරන්නේ? අර සොහොන්ට විසි කරලා තියෙන මෘත ශරීරයක් අරමුණු කරනවා. ඒ මෘත ශරීරය මොන වගේද කියනවා නම් අට්ටිකානි පූතීනි චුන්නක ජාතානි. අන්න බලන්න, පූතීනි කුණු වෙලා ගිය, චුන්නක ජාතානි කුඩු වූ. අන්න එතකොට කුණු වෙලා ගිය, කුඩු වෙලා ගිය. එතකොට ඒ තැන්වල ඇට ගොඩවල් දකිනවා. එතකොට එහෙමනම් බලන්න, ඒ තැන්වල කුණු වෙලා ගිය, කුඩු වෙලා ගිය ඇට කැබිලි දකිනවා. එතකොට එහෙමනම් අර මුලින් කියපු අවුරුදු ගානට තවත් අවුරුදු කීපයක් පරණ වෙලා ගිය ඒ ඇට කැබිලි අරමුණු කරා. එතකොට එවැනි ඇට කැබිලියක් අරමුණු කරගෙන ඒ වාද සියල්ල දැන් අර කලින් දැක්ක තරම් විශාල ඇට ප්‍රමාණයක් නෑ. දැන් ඒවත් ගෙවිලා ගිහිල්ලා බොහොම සුළු ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඒ කලින් අපි වෙන් කරලා ගත්ත පියවර දැන් නෑ. කොහොම සුළුවෙන් දකින්න. අන්න ඒ දකින්න ඇට ටික සියල්ලක්ම අපි හොඳට අරමුණු කර අසුබයි කියලා සාන්ත මෙනෙහි කරමින් මේ යෝගියා පියවර තබන. එතකොට මේ එසේ පියවර තබාගෙන යනකොට ඒ පියවරත් එක්ක තමන්ට ඒ තුල අසුබේ බලවත් වීමේ නමවන සීවතික සංඥාව ප්‍රකට වෙලා ඒ පරිකාර උපචාර සමාධි දක්වා හිත බලවත් වෙන්න පුළුවන්. ඒ සමාධිය බලවත් වුණාට පස්සේ තමයි සෝ ඉමමේව කාය උපසංහරති. තමන්ගේ මේ සජීවී කය හා සසඳා බලන්න පුරුදු වෙනවා. අන්න එළවා බලනකොට මේ පැත්තට හිතලා බලනකොට මේ සජීවී ශරීරයේ තුල පිහිටි ඒ ඇටත් අර වගේම කුණු වෙලා කුඩු වෙලා ඒ තැන්වල ගොඩ ගහලා තියෙන කොටස් වශයෙන් දකින්න. එතකොට ඒ කොටස් වශයෙන් දකිමින් නැවත ඒත් ආධ්‍යාත්මික වශයෙන් අසුබයි කියලා මෙනෙහි කරමින් යනකොට ඒ ඇතිවෙනා සමාධි බලයත් එක්ක තමයි අයම්පිකෝ කායෝ ඒවං ධම්මෝ, මේ කයත් ඒ ස්වභාවයෙන්ම යුක්තයිනි, වෙනසක් නැහැ. ඒවං භාවි, ඒ විදිහට වෙන් කරන මේක ප්‍රගුණ කරන්න පුළුවන්, වෙන් කළ වැටහෙනවන්නේ. ඒතං අනතීතෝති, එහෙමනම් මේ ස්වභාවයත් තාමම ඉක්මවා ගිය කෙනෙක් නෙමෙයි කියන අවබෝධය ඇති වෙන්න පටන් ගන්නවා. ඒ අවබෝධ ඇතිවීමත් එක්ක තමයි අජ්ජත්තං වා කායානුපස්සී විහෙරති. තමන්ගේ ශරීරයම තමන්ගේ කයම අරමුණු කරගෙන ওই විදිහට යෝගියා පුරුදු කරනවා. එසේ පුරුදු කරමින් යන ගමන් බහිද්ධාවා කාය, බාහිර ඒ සජීවී කයක් අරමුණු කරගෙන නැවත මෙනෙහි කරනවා. එතකොට ඔය නමවන සංඥාව බලවත් වෙනකම් ආධ්‍යාත්මික බාහිර ප්‍රකට කරගන්න. හොඳට මතක තියාගන්නට ඕනේ මේ පියවර 9ේදීම ගොඩාක් දුර ආධ්‍යාත්මයට එනකොට ආධ්‍යාත්මික දිගට සමාධිය තියාගන්න බැරි වුණොත් නැවත තමන්ගේ මූල කර්මස්ථානයේ අරමුණු කරපත්ත මృత ශරීරය යන්නට ඕනේ. ඒ මృత ශරීරයට ගිහිල්ලා එතන නැවත සමාධි ශක්තිමත් කරගෙන ආය සෝ මේවා කය උපසංහරයි, තමන්ගේ කය හා සසඳා බලන්න. එසේ බලාගෙන ආපහු ටික වෙලාවක් යනකොට ආපහු සමාධියෙන් පිරිනව නැවතත් මృత ශරීරය අරමුණු කරලා සමාධිගත කරගන්න. ඔය විදිහට උපක්‍රම යොදමින් නැවත ඒ තුල යෙදෙමින් තමයි ඒ තමන්ගේ ආධ්‍යාත්මික කය අරමුණු කරලා බලන්න. එතකොට ආධ්‍යාත්මික වශයෙන් හොඳට බලවත් වුණාට පස්සේ තමයි අර බාහිර සජීවී ශරීරයක් අරමුණු කරගෙන ඒ තුල ඔය නවසීවතික සංඥාවන් එකිනෙකට බලන්න පුරුදු වෙන්න. නැත්තම් තමන් මේක මේ කියවා හිතෙන් මවාගෙන යා යුතු ගමනක් නෙමෙයි. මේක ඇත්තටම වැටහෙන දෙයක්. සමාධින් දකින්න පුළුවන් දෙයක්. සමාධින් ප්‍රකට කරගන්න දෙයක්. අන්නේ ප්‍රකට වීම ඇති වෙනකම්
ප්‍රකට වීම බලවත් වෙනකන් ඒ දේ කිරීමයි අපිට වැදගත් වෙන්නේ. එතකොට එහෙමනම් අපිට පුළුවන් යෝගියාට ඔය කියන අවබෝධය ඒ අවසාන වශයෙන් කියන නම්වන සංඥාවෙන් කියන අවබෝධය ඇති වුණාට පස්සේ නැවත ඒ තුල පරමාර්ථ දකින්න පුරුදු වෙනවා. එහෙනම් පරමාර්ථ වශයෙන් දකින්නේ කොහොමද? අර බාහිර වශයෙන් දැකපු ඒ කුණු වෙලා ගිය, කුඩු වෙලා ගිය ඇට කැබලි විහත් විදිහේ පරමාර්ථය දැකලා ඒ තුල විදර්ශනා වඩනවා. ඒ වගේ තමන්ගේ සජීවී ශරීරයේද මේ නමොන්න නවසීවතික සංඥාවට අනුව පරමාර්ථය අරමුණු කරගෙන පරමාර්ථය දැකලා රූප කලාප දැකලා විදර්ශනා කරනවා. ඒ වගේම බාහිර වශයෙන් සජීවී ශරීරවල ඒ සංඥා නමුන් සංඥා මතු කරගෙන කලාප දැකලා විදර්ශනා කරනවා. ඔය විදිහට විදර්ශනා කරමින් යනකොට තමයි මේ රූප කලාපයෙන් හට ගැනීම, ඒ වගේ රූප කලාපයෙන් බිඳීම, හට ගැනීම බිඳීම බලවත් වීමත් එක්ක තව විදර්ශනා ඥාන බලවත් වීමත් එක්ක මේක රූපකයක් කියන අවබෝධය ඇති වෙනවා. ඒ රූපකයක් කියන කැඩි කැඩි බිඳි බිඳි යන කයක් කියන වැටහෙනවා. ඒ වගේ විදර්ශනාවට අරමුණු වෙච්ච කයක් කියලා වැටහෙනවා. එසේ වැටහිමින් යෝගියා නැවත නැවත අර මතු මත්තේ උපදින්න තියෙන සංඛාරුපෙක්ඛා ඥානෙ දක්වා හිත බලවත් කරගන්න. ඒ සංඛාරුපෙක්ඛා ඥානෙ දක්වා හිත බලවත් වුණාම නැවත නැවත ශක්තිමත් කරගත්තාම ඒ යෝග්‍යයාට මෙතන කිසිම දෙයක් අල්ලගන්න දෙයක්වත් අල්ලගත දෙයක්වත් නෑ. කරවන කෙනෙක්වත් කරවපු කෙනෙක්වත් නෑ. විඳින කෙනෙක්වත් විඳවන කෙනෙකුත් නෑ. අයිතිකාරයෙක් නෑ. මේ හැම දෙයකම ආදීන ප්‍රකට වෙලා අත්හැරීම ඉබේම සිද්ධ වෙනවා. ඒ තුලින් මොකද වෙන්නේ? මම කියන සංඥාව ගැලවෙනවා. මගේ කියන සංඥාව ගැලවෙනවා. ඒ වගේ මගේ ආත්මය කියන සංඥාව ගැලවෙනවා. මේ සියලුම සංඥාවන් ගැලවි හිත පුදුම විදිහේ සමාධියකටපත් වෙනවා. එතකොට දැන් මේ කියන්නේ නවසීවතික භාවනාවේ කිව්ව පියවර 9ක්. කොහොම නමුත් ඒ යම් පියවරකින් සංඛාරුපෙක්ඛා ඥානෙ දක්වා ඒ යෝගියාට එන්න පුළුවන් වුණා නම් එතනින් එහාට තිබෙන්නේ අනුලෝම ඥානය, ගෝත්‍ර භූ ඥානය, සෝතාපට්ටි මාර්ග ඥානය, සෝතාපට්ටි ඵල ඥානය. ඒ දක්වා හිත ගෙනියන්න ඕන නම් එතනින් එහාට කල යුත්තේ මොකක්ද කියන එකත් අපි දැනගන්න ඕන. මොකද කෙනෙකුට පාරමී බල තිබුණා නම් සංඛාරුපෙක්ඛා ඥානෙ පහළ වුණා. එතනින් එහාට එයා ඉබේම තල්ලු වෙන්න පුළුවන් අනුලෝම ඥානයට, ගෝත්‍ර භූ ඥානයට. එතකොට අනුලෝම ඥානය කියන්නේ නිවන පැත්තට හැරිච්ච සිත. ගෝත්‍ර භූ ඥානය කියන්නේ පෘතුජන ගෝත්‍රේ කඩන සිත. හැබැයි මේ දෙකේදීම සිද්ධ වෙන්නේ කාමාවචර බලවත් ඥාන සම්ප්‍රයුක්ත සිත්. ඊට පස්සේ සෝවාන් මාර්ගඥානෙ පහළ වෙනවා. ඊළඟට සෝවාන් ඵලඥානෙ පහළ වෙනවා. එතකොට මෙන්න මේ සෝවාන් මාර්ග චිත්ත වීතියට අපිපත් වෙනකොට අපි මේ සංස්කාර ධර්ම දරුණු කරත් අවසානයේ දැන් අවසානයේ අපි දැන් මේ නවසීවිතික වශයෙන් කොටස් 9ක් අපි ගත්තට ඉගෙන ගත්තට ඒ අවසානෙට අපි යනකොට ඒ විදර්ශනා ඥාන වලට අරමුණේ සංස්කාරක විතර මෙහෙම දෙයක්. ඒතකොට පොදුවේගත සංස්කාර, ඇතිව නැති වෙන සංස්කාර. ඒකද රූප සංස්කාර, නාම සංස්කාර. එතකොට මේ කැඩි කැඩි යන බිදි යන සංස්කාර ප්‍රකට වෙනකොට අන්නේ යෝගියා ඒ සංඛාරපෙක්ඛ ඥානෙ එහා පැත්තට හිත යන්නේ නැත්තම් නැවත ආපස්සට එන්න. අර උද්‍යප්පේ ඥානෙ දක්වන කමක් නෑ. ඒ වගේ සම්මත ඥානෙ දක්වන කමක් නෑ. ඒ දක්වා පැවෙන නැවත ගමන් කරන්න. දැන් අපි උකට ගමන් කරේ කොහොමද? අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් ක්‍රම තුනම අනුගමනය කරේ. හැබැයි මේ ක්‍රම තුනම අනුගමනය කරගෙන ගියාට අපිට මේ තුනෙන්ම නිවන් දකින්න බෑ. ඒ නිසා මොකද කරන්නේ මේ යෝගියා අර සංඛාරපෙක්ඛා ඥානදව ගමන් කරාම යෝගියාට වැටහෙනවා. මේ ලක්ෂණ තුනෙන් මට ඊටාම ප්‍රකට වෙන්නේ. ඒ වගේ පහසුවෙන් මේ ඥාන ශක්තිමත් වෙන්නේ මොන ලක්ෂණයෙන්ද කියලා. අන්න ඒ ලක්ෂණය Tamanට තේරෙනවා. අපි හිතමු අනිත්‍යතාවයෙන් කියලා. ඒතර මේ නැවත අනිත්‍ය විතරක් වඩමින් සංඛාරපෙක්ඛා ඥාන දක්වා වැඩනකොට ඒ යෝග්‍ය විදර්ශනා ඥාන තුලදීම අර අනිමිත්ත සංඥාව කියන්නේ නිවන් දකින්න දොරටු අනිමිත්ත විමෝක්ෂය නම් ඒ අනිමිත්ත සංඥාව Tamanට විදර්ශනා ඥානෙදිම වැටහෙන්න පටන් ගන්නවා. අන්න වැටහිලා තමයි ඔන්න සෝවාන් මාර්ගයට අනිමිත්ත විමෝක්ෂයෙන් පිවිසෙන්නේ. කෙනෙක් දුක්ඛ වශයෙන් මෙනෙහි කරනවා නම් ඒ දුක්ඛ වශයෙන් මෙනෙහි කරමින් යනකොට විදර්ශනා ඥානවලදීම
අර අපනිහිත සංඥාව බලවත් වෙනවා. ඒ අපනිහිත සංඥා බලවත් වෙනකොට අන්න සෝවාන් මාර්ගයට එයා පිවිසෙන්නේ අපනිහිත විමෝක්ෂයේ දොරටුවක් කරගෙන. කෙනෙක් ඔන්න අනාත්මය වඩමින් යනවා නම් අර ශුන්්‍යතාවය විදර්ශනා ඥානදින් ප්‍රකට වෙනවා, බලවත් වෙනවා. එසේ බලවත් වීමත් එක්ක සෝවාන් මාර්ගයට පිවිසෙන්නේ නම් ශුන්්‍යත විමෝක්ෂය. එතකොට මේවා ඇවිදින් බුදුරජාණන් වහන්සේ කියපු දේශනා. ඒ වගේම අට කතාවේ ආචාර්යන් වහන්සේ පැහැදිලි කරන ක්‍රම. එතකොට මේවා ප්‍රායෝගිකව යෙදෙමින් ඇති කරගන්න පුළුවන් භාවනා ඥාන. එතකොට මේ වගේ යෙදිලා ඒ වගේම ප්‍රගුණ කරලා අවබෝධ කරගෙන වැටහීමක් නැතිව කෙනෙක් කියනවනේ මම රහත් වෙලා ඉන්නේ, මම දැන් සෝවාන් වෙලා ඉන්නේ, මට නැවත උප්පත්තියක් නැහැ කියලා කියනවා නම් එතකොට අපි තේරුම් කරගන්න මේ කියන අවබෝධය නිකන් ඉබේම ඇති වෙන දෙයක් නෙමෙයි, ප්‍රායෝගිකව යෙදිලා හදා ගන්න ඕන දෙයක්. එහෙනම් ඒ ඇති කරගන්න අවබෝධය අපට තරක විතරක වලින් කෙනෙක් සමකතා කරන්න පුළුවන්. හැබැයි තරක විතරක වලින් මේ ධර්මය අවබෝධ කරගත්තා කියලා කියන්න බෑ. ඒ වගේම සූත්‍රයෙන් සූත්‍රයට ගලපා සාකච්ඡා කිරීමෙන් මේ දේ අවබෝධ කරගත්තා වෙන්නේ නැහැ. හැබැයි මේ දේ අවබෝධ කරගත්තා වෙන්නේ භාවනාවට තුළින් භාවනාවේ යෙදিলা ඇති කරගන්න අවබෝධය. ඒක නිසා අපි නවසීවතික භාවනා කර්මස්ථාන පියවර අදින් අපි අවසන් කරනවා. එහෙමනම් මේකට අදාළවම පින්වතුන්ට පුළුවන් පහසු වෙලාවකදී අර උද්දුමාතක, විනීලක, විපුබ්බක, විච්ඡිද්දක, වික්ඛිත්තක, වික්ඛායිතක, හත වික්ඛිත්තක, පුලවක, අට්ටික, ලෝහිතක කියන ලෝහිතක අට්ටික කියන මේ කර්මස්ථාන ප්‍රගුණ කරන්න. මොකද ඒකත් මේ නවසීවතිකය හා බැඳිච්ච කර්මස්ථාන. ඒ බව අපට තේරුම් කරගන්න පුළුවන්. ඉතින් අර ඒ කර්මස්ථානයේ හිත යොමු කරද්දී පැහැදිලි වෙනවා මේ නවසීවතිකෙම වන කොටස් මේවම තිබෙන බව. ඉතින් ඒක නිසා අපි මේ නවසීවතිකේ කතා කරද්දී දස අසුබෙත් කතා කරලා වරදක් වෙන්නේ නැහැ. නමුත් ඒ දස අසුබේ ගැන පින්වතුන්ට කරුණු කාරණා වැටහීමක් ඇති. ඒවත් දියුණු කරගන්න උත්සාහවත් වෙන්න. එහෙමනම් අපි මේ කායානුපස්සන භාවනා කර්මස්ථානය ගැන හිතනකොට ඒවංකෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. මහණෙනි මෙසේ මේ ශාසන සසුන්ගත භික්ෂුව කයෙහි නිරූප කයෙහි කායානුපස්සීව වාසය කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ ඉගැන්වුවා. එහෙමනම් මෙතනදී කායානුපස්සනාව වශයෙන් කර්මස්ථාන ප්‍රධාන වශයෙන් 14ක් කතා කරා. නේද? අපි 14ක් කතා කරා. හැබැයි මේ 14ක් කතා කරාට අපි මේකට තවත් කර්මස්ථාන 4ක් එකතු කරගත්තොත් 18ක් වෙනවා. අන්න ඒකත් වැදගත්. මොකද සමහරක් දැන් අට කතාවල පෙන්නනවා කායානුපස්සනාව කියන්නේ කර්මස්ථාන 18ක් කතා කරනවා. ඒ 18ක් කතා කරන්නේ ඇයි? දැන් අපි ගන්නවා ආනාපාන සතිය, ඉන්න ඉරියාපත භාවනාව, චතු සම්පජඤ්ඤ භාවනාව, ධාතු මනසිකාර භාවනාව, ඊළඟ විශේෂ පටික්කුල මනසිකාරය. ඒක පහක් කියුණා. ඉතින් නවසීවතික 9ක් කියනවා. 14යි. ඔය පටික්කුල මනසිකාරය කියන තැනදී අට්ඨකථාචාර්යන් වහන්සේලා කියනවා ඒක පටික්කුල මනසිකාරය කියලා ඒ පිළිකුල් භාවනාවස එකක් වශයෙන් විතරක් නෙමෙයි. එතන ඒ කොටස් වල පිහිටි වර්ණයන් අරමුණු කරගෙන වර්ණ කසින 4ක් වඩන්න පුළුවන්. නීල වර්ණ, පීත වර්ණ, ලෝහිත වර්ණ, ඕදාත වර්ණ. අන්න ඒ නිසා ඒ වර්ණ කසින 4ක් මේ කායානුපස්සන එක පටික්කුල මනසිකාර කර්මස්ථානය තුල දකින්න පුළුවන් නිසා කායානුපස්සනා කියනකොට කර්මස්ථාන 14ක් නෙමෙයි 18ක් කියාගත ගැනීම නිවැරදි කියලා කියනවා. අපිට ඒක හොඳ අවස්ථාවක්. ඉතින් ඒකෙන් සතිය එකක් දැනගත යුතු කාරණාවක්. එහෙමනම් අපි කායානුපස්සන භාවනා කර්මස්ථානට අදාළ බුද්ධ වචනේ උගන්වන කර්මස්ථාන 14ක්, ඒ වගේම පරයය වශයෙන් ගත්ත වර්ණ කසින 4ක් ඒක කර්මස්ථාන 18ක් අපි ඉගෙන ගත්තා. එහෙමනම් කායානුපස්සන සතිපට්ඨානය අපි මෙතනින් අවසන් කරගත්තා වෙනවා. එහෙමනම් අපි මේ කායානුපස්සන සතිපට්ඨානේ මාතෘකා කරගෙන මම හිතන්නේ ධර්ම දේශනා 20 ගාණක් දේශනා කරා. ඒ දේශනා කරපු ධර්ම දේශනා මාලාව තුළින්
අපි ඇති කරගත්ත විශාල ධර්ම රසයක් කියලා වෙන්න පුළුවන්. අර්ථ රසයක් වෙන්න පුළුවන්. ඒ ඇති කරගත්ත ධර්ම රසය, අර්ථ රසය ඒකාන්තයෙන් අපට ප්‍රමෝදය පිණිස උපකාර වෙනවා. ඒ ප්‍රමෝදය බලවත් ප්‍රීතිය පිණිස උපකාර වෙනවා. ඒ බලවත් ප්‍රීතිය අපට පස්සද්ධිය පිණිසත්, පස්සද්ධිය සැපේ පිණිසත්, සැපේ බලවත් වූ සමාධිය පිණිසත්, සමාධි යථාභූත ඥාන දර්ශනය පිණිසත්, යථාභූත ඥාන දර්ශන අවසානයේදී ඒ නිබ්බිදා විරාගාදී අනුපිළිවෙලින් අනුපාදිශේෂ වූ ඒ සියලුම ආශ්‍රව ඡය වීමෙන් අජරාමර නිවන් අවබෝධය දක්වා පිහිට වෙනවා කියන එක අපි තේරුම් කරගත යුතුයි. එහෙමනම් මේ තුලින් ජනිත කරගත් උතුම් කුසල ශක්තිය සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් දකින්නට හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරන් රක්ඛන්තු මේ ගරුං චිරන් රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණාන් සංස බලයෙන් සියලු දෙනාට ලොවේ ලෝතුරා සුව සැලසේවා. සාදු සාදු සාදු. සාදු 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 ස්වාමීන් වහන්සේ අනන්ත ප්‍රමාණ පින් ස්වාමීන් වහන්සේ වෙනදා වගේම අදත් ඉතාමත්ම ලස්සනට පැහැදිලිව මේ නවසීවතික පිළිබඳව අපිට කරුණු ගෙනත් පෙන්නවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. ගායනාත් පෙරේර මහත්මයාට, ගායනාත් පෙරේර මහත්මයා ඔබතුමාට පුළුවන් ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්න. ඊට පස්සේ නැවත වරක් අපි ස්වාමීන් වහන්සේට යමු. ගායනාත් පෙරේර මහත්මයා. තෙරුවන් සරණයි. පූජනීය මහා සංඝරත්නයේ අවසරයි. සියලු කල්යාණ මිත්‍රයන්ට තෙරුවන් සරණයි. අද දිනත් අප කෙරෙහි මහත් අනුකම්පාවක් දක්වමින් සුපුරුදු ලෙසම අප වෙත කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් අනුග්‍රහ කරමින් ඒ නවසීවතක භාවනා කර්මස්ථානය වැඩි යුතු ආකාරයන් මැනවින් සකසා අප වෙත පහදා දෙමින් ඒ භාවනාවෙන් වැඩිම සම්බන්ධයෙන් අප තුළ උනන්දුව, වීරය, අපමාදී බව ඇති කරමින් ඉගෙන හැර දැක්වූ කම්මට්ටානාචාර්ය අභිධර්ම විශාරද ධර්ම කීර්තිශ්‍රී නම පැවසීමට අවසරයි. අතිපූජනීය දිගන සුගතවංශ ස්වාමින් වහන්සේ වෙත අපගේ ගෞරවපූර්වක නමස්කාරය සිදු කරන අතරම වහන්සේ විසින් අත්පත් කරගන්නා ලද මේ සියලු කුසල ධර්මයෝ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිවී සැනසීම උදෙසාම උපනිශ්‍රේ වේවා, හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එලෙසම අද දිනත් ධර්මදේශනය අතරතුරදී ඒ ධර්ම කරුණු හා සම්බන්ධ මූලාශ්‍ර පරිහරණය කළ යුතු තැන් පෙන්වමින් අප වෙත මහත් කරුණාවෙන් අනුග්‍රහ කළ නම පැවසීමට අවසරයි. පූජනීය සුගත විහාරී ස්වාමින් වහන්සේටද අපගේ ගෞරවනීය නමස්කාරය සිදු කරන අතරම වහන්සේලා මේ කරගෙන යන මේ අමිල ශාසනික මෙහෙවර කිසිදු කාය චිත්ත පීඩාවකින් තොරව ඉදිරියට කරගෙන යාමට තුරුවන්ගේ ආශිර්වාදය, සම්මදෘෂ්ටික දෙවියන්ගේ රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එලෙසම උන්වහන්සේලා මෙලොවට දායාද කළ සුපින්වත් දෙමාපියන්ටද වහන්සේලාගේ ආචාර්ය උපාධීන් වහන්සේලාද නිවී සැනසීමට පත්වෙත්වා, උතුම් නිර්වාණ අවබෝධයෙන් සැනසීමට පත්වෙත්වා කියලා ප්‍රාර්ථනා සිද්ධ කරමු. වහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා. එලෙසම වහන්සේලාගේ පර්‍යාප්ති දර විපුල භාවයට පත්වෙත්වා, ප්‍රතිපත්තියෙන් දිනෙන් දිනම දියුණු භාවයට පත්වෙත්වා. එම තවතවත් මිනිස් ප්‍රසාදවරණය ලැබේවා. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනය බබලන්නට තුරුණුවන්ගේ සූවිසි මහා ගුණානුභාවයෙන් නිති රැකවරණය
ආශිර්වාදයේ වායයි දෙපා නැත් සිතින් පතන්නේ. එලෙසම මේ කලන මිතුරු දහම් මණ්ඩපයේ ඒ සදහම් ධර්ම දේශනා මාලාව සංවිධානය කරමින් අනිකුත් කලන මිතුරන්ද සහ සම්බන්ධ කරමින් ඒ ධර්ම දේශනාවන් පටිගත කරමින් නැවත අසන්නට සලස්වමින් ඒ සත්ක්‍රියාවන් කරන තුසිත රාජපක්ෂ මහතාට ජයන්ත රත්නායක මහතාටත් ඒ පවුල්වල හා සම්බන්ධ සියලු දෙනාටත් මේ කුසලයන් උතුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වේවායයි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සාදු. එහෙමනම් ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේට යොමු වෙනවා අද දවසේ දේශනාව නිමවටපත් කරන ලෙස. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි සියලුම දෙනාට. අපි එහෙනම් කායානුපස්සනා භාවනා කර්මස්ථානය අදින් අවසන් කරගන්නවා. අපි හෙට දවසේදී සිද්ධ වන්නේ ප්‍රශ්නෝත්තර සාකච්ඡාව. තියෙන ප්‍රශ්න යොමු කරලා තියන්න. ඒක මම හිතන්නේ තුසිත මහත්මයාත් ජයන්ත මහත්තයත් ඒක සංවිධානය කරලා ඒක පිළිවෙලකට ගොනු කරගන්නවා ඇති. ඊළඟට අපි ඊළඟ ලබන සතියේ ඉඳලා වේදනානුපස්සනාවෙන් ආරම්භ කරමු. ඉතින් එහෙමනම් මේ දීර්ඝ සද්ධර්ම වර්ෂාවක් මේ අමා වර්ෂාවක් වස්සවන්න අපට අවස්ථාවක් ලැබුණා. ඉතින් ව්‍යසනයක් හමුවෙහි චිත්ත පීඩාවෙන් පෙළුණු අපිට සනසිල්ලක් මේ ධර්මයෙන් ලැබුණා. ඒක තමයි බුදුරජාණන් සදාරණ ධර්ම ඖෂධය. එහෙමනම් ධර්ම ඖෂධය පානය කරගන්න හැමදෙනාටම අවස්ථාවක් ලැබුණා. ඒ අවස්ථාවක් කරගත්තා. එහෙමනම් මේ අවස්ථාවක් කරගත්ත ධර්ම ඖෂධය පානය කරගත්ත කුසලය අපි පින්වත් හැමදෙනාටම නිදුක් නිරෝගී භාවයේ පිණිස ආශිර්වාද වේවා. මේවා සංවිධානය කරගත් තුසිත මහත්මයා ජයන්ත මහත්මයායි පවුල හැමදෙනා ප්‍රධාන කොටගත් නිරන්තරයෙන් පුණ්‍යානුමෝදනා කරන පින්වත් හැමදෙනාට ඒ වගේම ධර්ම දානමේ පින් වශයෙන් කුසල් වශයෙන් තම තමන්ට සමහරක් අය අපට පරිස්කාර කැපසර පරිද්දෙන් පූජා කරගන්නවා. ඒ පිරිකර පූජා කරගන්න හැමදෙනාටත් ඒ වගේම ඒවා දැක සාදු සාදු කියලා සිත් පහන් කරගන්න සියලුම දෙනාටත් ධර්මඥාන භාවනාඥාන පහළ වේවා. ඒ විතරක් නෙමෙයි මේවා නැවත YouTube හරහා බොහෝ දෙනෙක් ශ්‍රවණය කරනවා ඇති. ඒ හැම දිනාටත් ඒ ධර්මඥාන භාවනාඥාන ප්‍රතිපත්ති ඥාන මුදුන්පත් කරගන්න ආශිර්වාද වේවා. සෑම දිනාටම නිදුක්ව නිරෝගීව යහපත්ව ජීවිත ධර්මෙන් ආලෝකමත් කරගෙන සැප ප්‍රතිපදාවෙන් අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අවබෝධ කොට වදාළ පරම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් දකින්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. ඉතින් තවත් දෙයක් තියෙනවා මතක ගොඩක් අය දන්නවත් ඇති නොදන්නා ඇති මේ සිරස මාධ්‍ය ජාලෙන් ආරාධනාවක් කළගෙන ස්වාමීන් වහන්සේ පසු නමකට දරස්ථාන 5ක් කරන දවස් 5ට ඉතින් අපට පැවැරලා තිබෙනවා බදාදා දවසේ රාත්‍රියේ 9 ඉඳලා 10 වගේ වෙනකම් මිලින්ද ප්‍රශ්නීය පිළිවෙලින් දේශනා කරන්න කියලා. ඉතින් සමහරක් වෙලාවට ලබන සතියේ පටන් ගන්නවා වෙන්න පුළුවන්. ඉතින් කැමැති අයට ඒවටත් ඒවා ශ්‍රවණය කරලා තමන්ගේ ධර්මඥාන ප්‍රගුණ කරගන්න පුළුවන්කම ලැබේවි. එමය. හොඳයි. එන සිදු වෙනාටම තෙරුවන් සරණයි. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු සුපත්ති. සාදු 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 සයන්වංශ අනේක පින් පාද නමස්කාර කිරීමට අවසරයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු ස්වාමීන් වහන්සේ වහන්සේට නිරෝගී සුවය අත්පත් වේවා. තෙරුවන් සරණයි.